බලතල බෙදීමේ න්‍යාය. ඇත්තටම මේක න්‍යායක් කියලා කිව්වට න්‍යායක්මත් නෙමෙයි. මොකද්ද මේ බලතල බෙදනවා කියන්නේ? දැන් අපේ ගෙදරක ගත්තොත් එහෙම නේද? තාත්තාගේ බලය තාත්තා ටිකක් වයසට යද්දී පරිණත වෙද්දී දරුවන්ට දෙනවා. නේද? බිරිඳට දෙනවා. බලයක් පවරනවා. එතකොට රටකත් ඒ වගේ තියෙනවා. රටකත් බලය බෙදලා පංගු කරලා පවරගෙන භාවිතා කරනවා. කෑල්ල කෑල්ල නේද? හැමෝම. එතකොට මේ බලතල බෙදීමක් කියන්නේ මොකද්ද? separation of power. බලතල බෙදීම. මේක ඇත්තටම මේ න්‍යායක් සංකල්පයක් පාලන දර්ශනයක් විදිහට ගන්න පුළුවන්. බලතල බෙදීම. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් වල බලතල බෙදීමට ලොකු ස්ථානයක් හිමි වෙනවා. කියන්නේ දැන් අද වෙද්දී තියෙන ප්‍රජාතාන්ත්‍රික සමාජයන්නේ. කියන්නේ ජනතාව වෙනුවෙන් ගෙන යන පාලනයක්. ප්‍රජාතන්ත්‍රවාදයක්. එතකොට මේ ලෝකයේ තුල මේ ලෝක ක්‍රමය තුල බලතල බෙදීමට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. එතකොට බලතල බෙදීම කියන්නේ මොකද්ද? සහ නූතන ජාතික රාජ්‍යන්හි බලතල බෙදීමේ භාවිතාව තමයි කතා කරන්න හිතුවේ. මේ බලතල බෙදීමේ න්‍යාය සංකල්පයේ මුලින්ම එන්නේ 1748 චාල්ස් මොන්ටෙස්කියු කියන චින්තකයා හරහා. චාල්ස් මොන්ටෙස්කියු. එතකොට මෙයා කෘතියක් ලියනවා නීතියේ සාරය. නීතියේ සාරය. නීතිය ජීවය කියලාත් කියනවා මේකට. එතකොට spirit of law. spirit of law. 1748 චාල්ස් මොන්ටෙස්කියු විසින් රචනා කරන ලද මේ නීතියේ සාරය හෙවත් නීතිය ජීවය කියන පොත හරහා මුල් වරට මේ බලතල බෙදීමේ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නා. 21 වෙනි සියවස දැන් අද අපේ කාලේදී වුණත් මේක වැදගත්. මොකද ඒ කියන්නේ නූතනයේ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු සුපිරි නියම මාර පට්ට මරු දෙයක් විදිහට මේ 21 වෙනි සියවසේ තහවුරු වෙලා තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක ක්‍රමය තුල දැන් අදත් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී රාජ්‍ය, හමුදා රාජ්‍ය, ඒකාධිපති රාජ්‍ය. නේද? එතකොට පෞල්වාදය, ආගමික රාජ්‍ය. එතකොට මේවා තියෙද්දි දැන් අදත් මේවා තියෙද්දි මේ 1748 වගේ දැනට නේද අවුරුදු 250කටත් වඩා වැඩි කාලයකදී මොන්ටෙස්කියු විසින් මතු කරලා දුන්න මේ අදහස ඉතාමත් වටිනවා. කාලෝචිතයි. කියන්නේ මේ බලතල බෙදීමේ මොකද්ද අදහස් වන්නේ සහ ඒ නූතන භාවිතාව ගැන කතා කරොත් එතකොට පැහැදිලි මේ බලතල බෙදීම කියන එක 1748 දී මොන්ටෙස්කියු විසින් ප්‍රධාන වශයෙන් මතු කර දක්වනවා. ඊට කලිනුත් තිබ්බා නේද? රජතුමා රාජාණ්ඩු කාලෙදිත් රජතුමා පාලනය මෙහෙව්වට දැන් විවස්ථාදායකේ විධායක අධිකරණයේ තුනම යා තමයි තීරණය කළේ. ඒ වුණාට මහා නඩුව නේද? අධිකරණ කටයුතු වලට මහා නඩුව කියලා එකක් තියෙනවා. අධිකාරම්වරු දෙදෙනා. ඒතර ඇමති මණ්ඩලයක් හිටිය රජතුමාටත්. ඒතර රජතුමා පුරෝහිත නේද? උපදෙස් ගන්න කට්ටිය. උපදේශකයෝ හිටියා. යම්කිසි බලය පංගු කර ගැනීමක් බෙදා හදාගෙන භාවිතා කිරීමක් රජ කාලෙදී තිබ්බා. එතනින් පස්සේ ඉස්සරහට ඇවිල්ලා රාජ්‍යයේ බලය පවර් කියන එක සියල්ල විවස්ථාදායක විධායක හා අධිකරණ කියන අංශ තුනට බෙදන්න ඕනේ කියලා තමයි මොන්ටෙස්කියු කිව්වේ. එතකොට මොන්ටෙස්කියු විසින් මේ බලතල බෙදීමේ න්‍යාය මතු කරලා දුන්නා. මේකේ ප්‍රධාන මූලිකාංග දෙකක්. ලේසි, හරිම ලේසි. නේද? නිල්ලි ගෙඩියක් නිකන් කටේ දා ගන්නවා වගේ ලේසි. ඒ තරම් ලේසි. පළවෙනි ලක්ෂණය තමයි රාජ්‍ය බලය
රාජ්‍ය බලය ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ ලෙස බෙදිය යුතුය. දෙවෙනි එක මූලික අංග ලක්ෂණයක් විදිහට ගන්නත් පුළුවන්. ලක්ෂණයක් විදිහට ගමු. ඒ තමයි එසේ සිදු කළ විට මිනිස් මොකද්ද? නිදහස ආරක්ෂා වේ. ඔන්න කතන්දරේ. චාල්ස් මොන්ටෙස්කියු මත කරලා දුන්න බලතල බෙදීමේ මූලිකාංග දෙකයි. රාජ්‍ය බලය ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ ලෙස කොටස් තුනකට බෙදන්න ඕනේ යකෝ. දෙවෙනි එක තමයි එසේ සිදු කළ විට මිනිස් නිදහස ආරක්ෂා වේ. ඔච්චර ලේසිද? බලතල බෙදන්න ඕනලු ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ විදිහට. එහෙම කරපුවාම මිනිස් නිදහස ආරක්ෂා වෙනවලු. බලන්න. දුර දැකපු මිනිස්සෙක් නේද? මොන්ටෙස්කියු දුර දැකපු මිනිස්සෙක්. එතකොට දැන් නූතන දැන් මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මොන්ටෙස්කියු. එතකොට ප්‍රධාන වශයෙන්ම අර බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි විප්ලවය හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉංග්‍රීසි විප්ලවය හරහා තහවුරු වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව නම් ආයතනයේ තුලින් රාජ්‍ය පාලනය විචාරනවා. දැන් අපේ රටෙත් එහෙම නේද? අපිටත් පාර්ලිමේන්තුව කියද්දි මතක් වෙන අයිකන් එකක් තියෙනවනේ. අදහසක්. මොකද්ද මතක් වෙන්නේ අපිට නම්? ගිහිල්ලා 50 සම්මත කරනවා, කතානායකවරයා ඉන්නවා. දෙපැත්තෙන් වාද විවාද කරනවා, වාචාලකම් නේද? එතකොට දැන් තියවන්නා මැද තට්ටු තුනේ කොට නැගිලා මේක නීති හදනවා. එතකොට නීති හදනවා වියත්තු සහ ඒ කියන්නේ දේශපාලඥයෝ ප්‍රමුඛ ඒ කාරණාත් එක්ක අපිට පාර්ලිමේන්තුව කියන එක මතක් වෙනවා. මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බ්‍රිතාන්‍යයේ තහවුරු වෙනවා මේ ඔය 17 සියවසේ විශේෂයෙන්ම 17 සියවස 18 සියවස වගේ වෙද්දී පාර්ලිමේන්තුව නම් ආයතනය තුලින් රාජ්‍ය පාලනය සම්බන්ධ සියලු කටයුතු සිදු වෙනවා. එතකොට රාජ්‍යයේ මේ බලය ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ ලෙස කොටස් තුනකට බෙදන්න ඕනේ. එසේ සිදු කළ විට මිනිස් නිදහස ආරක්ෂා වේ. හැබැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල මේ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ විදියට ආයතන තුනක් හඳුනා ගන්න බෑ. මොකද පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයි විධායකයි ඇතැම් අධිකරණ බලය ඔක්කොම තියෙනවා. ඒක හැබැයි එහෙම තිබ්බට එයාලගේ භාවිතාව තුල එයාලා ලස්සනට රාජ්‍ය පාලනය කරනවා. නිසා මේක එක් අයෙකුට මේක ලබා නොදිය යුතුයි. අංශ තුනකින් මේක පාලනය කළ යුතුයි කියන අදහස තමයි බලතල බෙදීමෙන් කියවෙන්නේ. අපි ඔකට ලස්සන නේද? ලස්සන දෙයක් වෙයි. පොඩි ත්‍රිකෝණයක් අඳිනවා. එතකොට මේ මොකද්ද? ව්‍යවස්ථාදායක. වස්ථාදායක. මේ විධායක. අධිකරණ මේ තියෙන්නේ. ඔන්න මුල් ගල් තුන ලිප් ගල් තුන වගේ තියෙනවා. ව්‍යවස්ථාදායකයේ ඉන්න විධායකයේ ඉන්නවා අධිකරණේ. ව්‍යවස්ථාදායකය කියන්නේ නීති සම්පාදනය කරන තැන. විධායකය කියන්නේ නීති ක්‍රියාත්මක කරන තැන. අධිකරණය කියන්නේ නීති පසිඳලන තැන. තොර ව්‍යවස්ථාදායකය විදිහට පාර්ලිමේන්තුව තුල තියෙනවා. අපේ රටේ නම් පළාත් සභාවල ව්‍යවස්ථාදායක තියෙනවා. පළාත් පාලන ආයතන තියෙනවා. සංධීය රාජ්‍යයක් නම් සංධීය ප්‍රාන්ත තියෙනවා. නැත්නම් කැන්ටන් මොන හරි රෙද්දක් නේද? මොන හරි නමක් තියෙනවා හඳුන්වන. ඊළඟට විධායක නම් නීති ක්‍රියාත්මක කරන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. කැබිනට් ආණ්ඩු ක්‍රමවල විධායක ජනාධිපතිවරයෙක් ඉන්නවා. විධායක
ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වන රාජ්‍ය. නැත්තම් අපේ රටේ වගේ ප්‍රංශය වගේ දෙන්නම ඉන්නවා විධායකයෙ තුල. දෙන්නත් ඉන්නවා. දෙන්න දෙපැත්තේ සාංචි මැද්දේ වගේ දෙන්නෙක් ඉන්නවා විධායක බලතල ක්‍රියාත්මක කරන්න. ඒක නේද මේ කලින් හිටපු ජනාධිපති කවුද? නේද? රෑ 10ට නිදාගෙන උදේ 6ට නැගිටලා රට පාලනය කරේ දැහැමින් සෙමින් කෙහෙල් කොලේ බත් කාලා නේද? අපේ හිටපු ජනාධිපති අනේ එයා එතකොට ඉන්න කාලේ එයා කිව්වෙම මේ මට අගමැති වැඩ කරන්න දුන්නේ නැහැ. එයාටත් බලතල තියෙනවා මම නෙමෙයි වගේ වැඩ කරන්නේ මම නොසලකා හරිනවා. මිශ්‍ර නියෝජනේ ජනාධිපතිත් ඉන්නවා අගමැතිත් ඉන්නවා. හොඳ නරක දෙකම තියෙනවා. ඒකට නීති ක්‍රියාත්මක කරන්නේ විධායකය. අධිකරණේ නීති පසිඳලනවා, යුක්තිය පසිඳලනවා, නීති විනිශ්චය කරනවා. ඔන්න. බලතල බෙදීමෙන් කියන්නේ මේ එකිනෙකට වෙනස් පුද්ගල මේ කියන්නේ ව්‍යවස්ථාදායක විධායක හා බලතල යන කොටස් තුනට රාජ්‍ය බලය බෙදලා එකිනෙකට වෙනස් පුද්ගලයන් හා කණ්ඩායම් මගින් පාලනය කරන්න ඕනේ කියලා තමයි මොන්ටෙස්කියු පළවෙනි කරුණෙන් ඔහුගේ අවධාරණය කරන්නේ. ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ විදිහට බලතල බෙදන්න ඕනේ. ඒ වගේම එකිනෙකට වෙනස් පුද්ගලයන් හා කණ්ඩායම් මගින් මේවා පාලනය වෙන්න ඕනේ. එතකොට නීති හදන කෙනාට නීති පසඳලන්න දුන්නොත් මොකද වෙන්නේ? ඉස්සර රජතුමා වගේ. රජතුමාමයි නීති හදන්නේ. ඔහුම තමයි නීති විසඳන්නේ. දැන් අධිකරණයේ තියෙනවනේ දැන් ආප්තයක් නේ තමාගේ නඩුවේ විනිසුරු තමාම නොවෙනු කියලා. කියන්නේ තමාට අදාළ කරුණක් නීතිය හමුවේ විනිශ්චය වෙද්දී ඒක විසඳන්නේ තීරණය දෙන්නේ තමන්ම නෙමෙයි. හරියට නිකන් කැකිල්ලේ රජතුමාගේ තීන්දුව වගේ නේද? කිසි අගක් මුලක් නැහැනේ. වාසි විදියට තීන්දුව තීරණ දෙනවා. එතකොට විවස්ථාදායකයට දුන්නොත් නීති ක්‍රියාත්මක කරන්නේ තමන් හදනවා තමන් ක්‍රියාත්මක කරනවා. නේද? මොකක් හරි නීතියක් හදනවා අපි කියමුකෝ නීතිය හදනවා පොහොර රසායනික පොහොර තහනම් කරනවා. රසායනික පොහොර කෘමිනාශක වල්නාශක දිලීරනාශක වගේ දේවල් තහනම් කරලා ඒවා ක්‍රියාත්මක කරන්නත් දෙනවා. ඒ නීති හදනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන. එයාලටම නීතිය ක්‍රියාත්මක කරන්නත් දෙනවා. ඒ පොහොර ගෙන්නන එක බෙදා හරින එක ජනතාවට දැන් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට එන්න කියලා පොලිම ඉදලා බෙදලා දෙන එක කවුද ගන්නෙ කවුද නොගන්නෙ කවුද කේස් දාන්නේ කියලා බලන්නත් පුළුවන්. ඊට පස්සේ එතනින් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දෙනවා නීති පසඳලන්න. උඹ නෑ උඹ කතා කරා වැඩිපුර උඹ උද්ඝෝෂණය කරා. ඊට පස්සේ නැත්තම් ඔක විවේචනය කරා. මේක කියලා ඌට දඬුවමුත් දෙනවා. නීතිය හදනවා. නීතිය ක්‍රියාත්මක කරනවා. පොහොර බෙදනවා වගේ. ඊට පස්සේ ඒකට එරෙහි වන්නන්ට ඒකට අදහස් විකල්ප දරුවන්ට සමහරක් කරුණු පෙන්වා දෙවුවන්ට හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්න පුළුවන් දඬුවමුත් දෙනවා. ගැලපෙන්නේ නැහැ නේද? ඒක ප්‍රායෝගික නැහැ. ඒක නිසා මොන්ටෙස්කියු කිව්වා ව්‍යවස්ථාදායක විධායක අධිකරණ විදියට බලය බෙදන්න ඕනේ කිනෙකට වෙනස් පුද්ගලයන් හා ආයතන මගින් පාලනය වෙන්න ඕනේ කියන එක. ඉතාමත් සුපිරි පට්ට අදහසක්. පට්ටයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදයෙන් යහපාලනයන්නේ අද රජයන්නේ නේද? එක්කුටම දුන්නොත් ඔක්කොම කරන්න හරියන්නේ නැහැ. දැන් අපිට තේරෙනවන්නේ සමහරක් දේවල්. එක පුද්ගලෙක් පාලනය කරනවා. හිතා ගන්න බෑ වෙන දේවල්. එතකොට ඒ බලතල බෙදීම කියන එක ඒ කියන්නේ ඒ ප්‍රඥාන්ට විශේෂඥයන්ට ඒ අදාළ කාර්ය කිරීමේ අවකාශ විවර කරලා දෙනවා. නේද? නීති හදන්න පුළුවන් සුදුසුම කට්ටියට නීති හදන්න දෙනවා. දැන් අපේ රටේ නම් ඒක ප්‍රශ්නයක් නෙනේ. බාර්කාරයෝයි නේද? කට තියෙන කට්ටියයි පවුලේ ඉන්න තාත්තගෙන් පුතාට වාචාලකමට මේ බලය පාවිච්චි කරලා ක්‍රියාත්මක වන දෙයක් නෙනේ. දේශපාලනය සහ ව්‍යවස්ථාදායකට മന്ത്രിවරුන් තේරීම. එතකොට ව්‍යවස්ථාදායකයට සඳහා සුදුසු හොඳ ගැලපෙන දක්ෂ පුද්ගලයෝ ටිකක් පත් කරගන්නවා නීති හදන්න. ඊට පස්සේ අදාළ ආයතනයේ පාර්ලිමේන්තුවට හරි තියෙනවා. ඒතකොට නීති ක්‍රියාත්මක කරන්න මේක කොටස් දෙකයි නීති ක්‍රියාත්මක කරන විධායකේ නේද? දේශපාලන විධායකයේ සහ ස්ථිර විධායකේ. ඒකත් ඇඳලා බලමු. විධායකේ ඕනම රටක විධායකේ කොටස් දෙකයි. මේ පැත්තෙන් ලියන්නම්කෝ ස්ථිර විධායකය.
විධායකය. මේක දේශපාලන විධායකය. විධායකය හොඳේ. එතකොට දේශපාලන විධායකයේ කොටස් දෙකයි. සත්‍ය විධායකය, නාමික විධායකය. ලෝකයේ සංකල්පයක් දැන් මේ නීති හදවුවා හදවට පස්සේ ක්‍රියාත්මක කරන තැන. ලෝකයේ ඕනම රටක නීතිය ක්‍රියාත්මක කරන තැන කොටස් දෙකයි විධායකයේ, දේශපාලන විධායකයේ සහ ස්ථිර විධායකය. දේශපාලන විධායක මැතිවරණයකින් හරි පරම්පරාවෙන් හරි උරුමයෙන් හරි ආධ්‍යාත්මික නායකයා හරි රජු හරි රැජින හරි මොන හරි නමකින් හඳුනන අගමැති ජනාධිපති. දේශපාලන විධායකයේ සහ ස්ථිර විධායකයේ ලෙස විධායකයේ කොටස් දෙකයි. ඒතර දේශපාලන විධායකයේ මෙහෙම. ස්ථිර විධායකය කියන්නේ රාජ්‍ය සේවය. රාජ්‍ය නිලධාරීන් නේද? අමාත්‍යාංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානී. එතකොට අපේ මේ ගම් මට්ටමට යන ග්‍රාම සේවක නේද? සංවර්ධන නිලධාරීවරයා, ගුරුවරයා කොහොම රාජ්‍ය සේවකයෝ. ඒතර ස්ථිර විධායකයේ නීති ක්‍රියාත්මක කරන කට්ටියක් නේ. ඒතකොට දේශපාලන විධායකයෙක් ගත්තොත් නාමික විධායකයෙක් ඉන්න පුළුවන් රාජ්‍ය රැජින ආධ්‍යාත්මික නායක මොන හරි නමකින්. එතන විට ජනාධිපතිවරයෙක් නාමික. ද සෝල්බරි නම් අපි දන්න සෝල්බරි අග්‍රාණ්ඩුකාරවරයා. 72 ප්‍රථම ජනරාජ්‍ය ව්‍යවස්ථාවේ නාමික ජනාධිපතිවරයෙක් හිටියා. නාමික විධායකයෙක් මොකක් හරි නමකින් හදන්න පුළුවන්. නමට විතරයි රාජ්‍ය නායකයා විදියට නොනේ. එඩිතරව ගරුගාම්භීරව රජයේ නායකයා විදියට ඉන්නවා. බ්‍රිතාන්‍යයේ දැන් රැජින නේද? ඒ වගේ. නාමික විධායක සත්‍ය විධායක වුණ වැදගත්ම කෙනා. මෙයා තමයි වැදගත් කෙනා විධායකයෙකු. ඒ කියන්නේ මෙයා තමයි ප්‍රායෝගික නීති ක්‍රියාත්මක කරන්නේ. දැන් අපේ රටේ නම් ජනාධිපතිවරයා. අගමැති කෙනෙකුත් ඉන්නවා ඉතින්. එතකොට සත්‍ය විධායකයේ විදියට අපේ රටේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තියෙන. ජනාධිපතිවරයෙක් තීරීපත් වෙනවා 78න් පස්සේ. ඊට කලින් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් හිටියේ. එතකොට ජනාධිපතිවරයෙක් ඉන්න පුළුවන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක. කැබිනට් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඉන්න පුළුවන් කැබිනට් ආණ්ඩු ක්‍රමවල. සත්‍ය විධායකයේ විදිහට. ඒතකොට ඕක තමයි විධායකයේ ස්වභාවය. මෙන්න මේ විදිහට බලතල බෙදලා වෙන් කරලා පාලනය වෙන්න ඕන කියලා මොන්ටෙස්කියු කිව්වා. එතකොට නීති ක්‍රියාත්මක කරන කෙනා තමයි විධායකය. ඊළඟ තුන ඔහු කිව්වා අධිකරණය. එතකොට අධිකරණය ගැන කතා කරොත් අධිකරණය වෙනම ස්වාධීන අපක්ෂපාතී ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන කතාව තමයි කිව්වේ. රයිට්. මෙතන විවස්ථා දායකය. එතන විධායකය. ඒක මම වෙන පෑනකින් ලියන්නම්. අධිකරණය. එතකොට මොන්ටෙස්කියු මතු කරලා දුන්නේ රාජ්‍යයේ බලය ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ලෙස බෙදලා එකිනෙකට වෙනස් පුද්ගලයන් සහ කණ්ඩායම් මගින් පාලනය කරන්න ඕනේ. විට විනිස් නිදහස ආරක්ෂා. ඒ ඉස්සර අදටත් මේක වළංගුයි. හැබැයි අද තියෙන සංකල්පය තමයි දරුවනේ මේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර කිට්ටු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. අධිකරණය උපරිම ලෙස, උපරිම කියන්නේ සුපිරියටම පට්ටෙටම ස්වාධීන ආයතනයක් විදිහට තියෙන්න ඕනේ. නූතන බලතල බෙදීම. බලන්න. ඒතකොට විවස්ථාදායකය සහ විධායකය වෙන්වෙන්ව පාලනය වෙනවා. එක වෙනම කතාවක්. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. අන්‍යෝන්‍ය යැපීමක් තියෙන්න ඕනේ. විවස්ථාදායකය සහ විධායකය අතර. අධිකරණය පුළුවන් තරම් ස්වාධීනව, නිර්භයව, අපක්ෂපාතීව, යුක්ති සහගත ලෙස ක්‍රියාත්මක වන්න වටපිටාව සකස් වෙන්න ඕනේ. දැන් අපේ රටේ ගත්තොත් එහෙම විවස්ථාදායක වෙච්ච පාර්ලිමේන්තු, විධායක වෙච්ච ජනාධිපති ධූරය අතර කිට්ටු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒක සහාය සිරීමක් આવොත් නම් අවුල් නිකන් නේද?
අගමැති එක පැත්තකයි පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව තව පක්ෂයකයි තිබ්බොත් අර යහපාලනය වෙච්ච දේ මතකනේ නේද? මේ දෙන්න එක රැස්වීමේ ඉන්නවා ජනාධිපති අගමැති මූණ බලන්න. එහෙම කෙලින්ම එහෙම කිව්වනේ. තිබ්බනේ. යහපාලනේ හොඳයි හරි නරකයි හරි කියන කතාවක් නෙමෙයි. මේ දේශපාලන විද්‍යාත්මකව දෙන්න එක රැස්වීමේ ඉන්නවා මූණ බලන්න. හිතන්නකො රටේ පළවෙනි පුරවැසියා දෙවෙනි පුරවැසියා මොකක්ද නේද? ඇති මෙහෙම තියෙනවා රට. එතකොට දැන් ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ විවස්ථාදායකයා විධායකයා අතර. දෙන්න මුණ බලන්න. කවුලා. දැන් වර්තමාන ගත්තොත් එහෙනම් වර්තමාන විවස්ථාදායක පාර්ලිමේන්තුවේ එතකොට ජනාධිපති වර්තමාන ජනාධිපතිවරයා එතකොට දෙන්න සමීප සම්මතතා පාර්ලිමේන්තුව කියන දේවල් අහන්න ඕනේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්න ඕනේ මාස 3කට වරක් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා එන්න ඕනේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න අහන්න ඕන මන්ත්‍රීවරයෙකුට අවස්ථාව දෙන්න ඕනේ ජනාධිපතිවරයා අමාත්‍යවරයෙක් විදිහට කරන ක්‍රියා සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ එයා මේ අමුතු කෙනෙක්ද නෑනේ එයා අමුතු කෙනෙක් නෙමෙයි එයා රටේ පුරවැසියෙක් නීතියට අනුගතයි එතකොට ඒක නීතිය විදියට රාජ්‍ය පුරවැසියෝ සියලු දෙනාම රාජ්‍ය පුරවැසි විදියට ගත්තොත් අමාත්‍යවරයෙක් විදියට ජනාධිපතිවරයා කරන ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යම්කිසි වගකීමක් තියෙනවා අමාත්‍යවරයෙක් ලෙස. එතකොට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමට විමසීමට ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න. එතකොට නූතන බලතල බෙදීම කියලා කියන්නේ මේ ව්‍යවස්ථාදායකයා සහ විධායකයා අතර තා සමීප කිට්ටු නේද? කොහොම ළඟ සම්බන්ධතාවයක් තියෙනවා. අධිකරණයට ස්වාධීන වශයෙන් ක්‍රියාත්මක වන්න අවශ්‍ය ඉඩහසර ලබා දෙන්න ඕනේ. ඉඩ කඩ ලබා දෙන්න ඕනේ. ඔක තමයි බලතල බෙදීම කියලා කියන්නේ. එතකොට මේක මේ 18 වන සියවසේ නේද? 18 සියවසේ මැද භාගයේදී ඉදිරිපත් වුණත් දැනට අවුරුදු 270කට විතර කලින් මේක නූතන ප්‍රජාතන්ත්‍රවාදය නැත්තම් ඒකාධිපතියනේ බිහි වෙන්නේ. හරි බැරි වෙලා කිව්වොත් එහෙම මේ මොන්ටෙස්කියු මෙහෙම බලතල තියෙන්න බෑ මේ ජනාධිපතිවරයෙක් ඉන්න ඕනේ විවස්ථාදායක විධායක අධිකරණ කියන තුනම ත්‍රිවිධ බලතලම ක්‍රියාත්මක කරන්න මොකද හේතුව නේද දේශගුණක විපර්යාස ත්‍රස්තවාදය නේද රට එක්සේසත් කරන්න අනම්මනම් රෙද්දවල් කියලා එහෙම කිව්වනම් මොකද්ද වෙන්නේ එහෙම කිව්වනම් ඒක නේද ඒක හිස මුදුනේ තියාගෙන ඔව් ඒක තමයි කියලා තහවුරු කරමින් අරයත් එහෙම කිව්වා පිළිගන්නවා දර්ශනයක් කලා මේ මතයක් මේක කියලා ඉවරලා එහෙම කරන්න තිබ්බා නේද? ඒ නිසා විවස්ථාදායක විධායක අධිකරණ ලෙස බෙදන්න ඕනේ බලතල රාජ්‍ය එකිනෙකට වෙනස් පුද්ගලයන් සහ ආයතන මගින් පාලනය වෙනවා. ඒක ඉස්සර එහෙම කියලා අද වෙද්දි විවස්ථාදායකය සහ විධායකය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. අධිකරණයට උපරිම ස්වාධීනත්වයෙන් නිර්භයව ක්‍රියාත්මක වෙන්න අවස්ථාව දෙන්න ඕනේ. එතකොට මේක රටෙන් රටට සමාජයෙන් සමාජයට වෙනස් දුර්වල පෙරයුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රාජ්‍යන් වල ඉතින් මේක අවුල්. සාමාන්‍ය ස්කැන්ඩිනේවියාව හැමදාම කියනවා යුරෝපා රටවල් තෝරාගත් මේවා හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒකට අවසාන භාගයට ගියොත් බලතල බෙදීමේ වැදගත් බලතල බෙදීමේ වැදගත්කම බලන්න බලතල බෙදීමේ නූතනයට වැදගත්ද? ඔව් කියලා කියයි බහුතරයක්. බලතල බෙදන්න ඕනේ. නෑ කියන කොටසකුත් ඉඳීනේ. නෑ බලතල බෙදීම අවුල් මේ හරියට කාර්යක්ෂමව අපේ වගේ රටවල් වලට මේ තියෙන්න ඕනේ බලතල ඒක රාශි කිරීමක් කියලා කියන්න පුළුවන්. කියන කට්ටිය ඉන්නවා. නේද? අහලා බලන්නකෝ සාමාන්‍යයෙන් දැන් අහලා පහලා තමන්ගේ ඔය යාළුවන්ගෙන් ගෙදර කට්ටියකින් තමන්ගේ සමීපතම යාළුවන්ගෙන් හරි එහෙම අහලා බලන්න. මචං බලතල බෙදීමක් වගේ කියන්නේ විවස්ථාදායක විධායක අධිකරණ විදිහට නැත්නම් නීති හදන්නයි නීති ක්‍රියාත්මක කරන්නයි නීති පසඳලන්නයි වෙන වෙනම ආයතන පිහිටවලා එහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේද නැත්නම් එක පුද්ගලයෙකුට නැත්නම් පුද්ගලයෝ කිහිප දෙනෙක්ට නේද? පවුලකට කියලා පවුලකට හරි කණ්ඩායමකට හරි කල්ලියකට හරි මොකක් හරි කොටසකට දෙන්න ඕනේද කියලා අහලා බලන්න.
ඉතින් මේ පවුලකට කල්ලියකට කණ්ඩායමකට එක් අයෙකුට දෙන්න ඕනේ කියලා කොටසකුත් තියෙනවා. නෑ. එහෙම බෑ. ඒක අසාර්ථක භාවයක් තමයි ලෝක ඉතිහාසයේ පෙන්වන්න කරලා තියෙන්නේ. ලෝක ඉතිහාසයේ. උනේ බලතල බෙදලා දෙන්න ඕනේ. හැබැයි විවස්ථාදායක හා විදායක අතර අර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. දෙන්න එක ළඟ ඉද්දි මූණු දෙපැත්ත බලාගෙන ඉන්නා වගේ වැඩක් එහෙම හරියන්නේ. දෙගොල්ලෝ යැපෙන්න ඕනේ. අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ 50 කෙටුම්පත් සම්මත වෙනවා. එතකොට ඒ සම්බන්ධ ජනාධිපතිගේ භූමිකාවක් අවධානයක් තියෙන්න ඕනේ. ඒවට සමහරවිට දැන් පාර්ලිමේන්තුව කියන්නේ පරමාධිපත්‍ය පිළිඹු වෙන ප්‍රධානතම තැනක්නේ. ජනාධිපතිවරයා පරමාධිපත්‍යෙන් තමයි තියෙන්නේ. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් ඉඳලා එක්කෙනෙක් ජනග්‍රහණය කරනවා. මේ තියෙන වාතාවරණයේ තත්ත්වය සහ ඒ රටේ තියෙන සිටුේෂන් එක නිසා රටේ තියෙන මහජන කැමැත්ත. එතකොට ගොඩක්පත් වෙනවා ජනතා දිස්ත්‍රික් විදියට ආසන විදිහට ප්‍රදේශ විදිහට පාර්ලිමේන්තුවට 225. ඒතර පාර්ලිමේන්තුවේ අදහස් විවස්ථාදායකයේ අදහස් සැලකිල්ලට ලක් කිරීම සහ අවධානයකින් සිටීම අපේ රටේට ගත්තොත් ජනාධිපති ධූරයට ඉතාමත් වැදගත් සහ අවශ්‍ය දෙයක්. දෙගොල්ල අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඒතකොට මේක ආණ්ඩු පක්ෂයේ කියලාම ගන්න බෑ. විපක්ෂ මන්ත්‍රීවරු සුළුතර කණ්ඩායම එයාලත් පාර්ලිමේන්තු නියෝජිතයන්. එතකොට ඒ අවශ්‍යතාව ඉටු වෙන්න ඕන. නූතනේ බලතල බෙදීමේ ඒකට ව්‍යවස්ථාදායක සහ විධායක අතර සමීප සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඊට පස්සේ අධිකරණයේ ස්වාධීනව තියෙන්න ඕනේ. එතකොට තමයි මිනිස් නිදහස ආරක්ෂා වීම තහවුරු වෙන්නේ. නැත්තම් මිනිස්සුන්ට නේද? අර මිනිස්සුගේ නිදහස නැති වෙලා හිර කරලා පීඩාවටපත් කරලා නේද? රජයේ පාලකයන්ගේ හරි ඒ අදාළ කට්ටියගේ අවශ්‍යතාව විතරක් ඉටු කරගෙන එහෙම යන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒක නිසා මිනිස් නිදහස ආරක්ෂා වීම ගත්තොත් එහෙම අයිතිවාසිකම්, යුක්තිය, යුතුයකම්, පොදු ජීවන තත්ත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය වගේ ගොඩක් දේවල් මිනිස් නිදහස හරහා තහවුරු වෙනවා. නිදහස ෆ්‍රීඩම් කියන එක ගත්තාම ඒක විශාල සීමාවක වපසරියක පැතිරෙනවා. දැන් ලිබරල් වාදයේ පදනම සහ බේස් ලයින් එක ෆවුන්ඩේෂන් එක පෞද්ගලික නිදහසනේ. මොන්ටෙස්කියු මතක් කරලා දුන්නෙත් මේ පෞද්ගලික නිදහස කියන එක ආරක්ෂා කරන බලතල බෙදුවා. ඒ නිසා මේ නූතන ගෝලීයකරණ නාගරීකරණයේ මේ විවෘත නව ලිබරල් වාදී සමාජය තුළ බලතල බෙදීම කියන එක පට්ට සුපිරි මාර සංකල්පයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්.